මහදෑපර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපිට තවත් අවස්ථාවක් උදා කර දී තිබෙනවා. ශුද්ධ ලිවිල ඉගෙන ගන්නට ඔබ දන්නවා. අපි මේ කාර්තුව පුරාම අපි ඉගෙන ගනිමින් සිටින්නේ. උන්වහන්සේ මනුෂ්‍යත් එක්ක කළ ආ වූ සදාකාලික ගිවිසුම පිළිබඳව. අපි ඇවිල්ලා තියෙනවා 12 වෙනි පාඩමට. අපි මේ කාර්යය විශේෂයෙන් මේ ගිවිසුමේ අවසාන අදියරට අපි පැමිණ තිබෙනවා. අපි පහුගිය පාඩම් 12 නැත්තම් අද පාඩම හැදෙනකොට පාඩම් 11 පුරාම අපි ඉගෙන ගත්ත උන්වහන්සේ මොනතරම් ප්‍රයත්නයක් උන්වහන්සේ මොනතරම් උත්සාහයක් කැපකිරීමක් මොනතරම් ඕනෑකමක් උන්වහන්සේ තුළ තිබෙනවාද මනුෂ්‍යයා පෞකාර මනුෂ්‍යයා සමග මේ කැඩුනා වූ බිඳුනා වූ බිදී ගියා වූ සම්බන්ධතාවය සිදු වුණා වූ පාපය නිසා සිදු වුණා වූ අසමගිය නැති කරලා නැවත මනුෂ්‍යයා සමග සමගි වෙන්නට ඒ විතරක් නෙවෙයි මනුෂ්‍යයා සමග ගිවිසුමක් ඇති කරගන්නට පොරොන්දුවක් උන්වහන්සේ මනුෂ්‍යත් එක්ක ඇති කරගන්නට උන්වහන්සේ දරන්නා වූ ප්‍රයත්නය උන්වහන්සේ දරුවා වූ ප්‍රයත්නය පව කරදා ඉනම් උන්වහන්සේ දරුවා වූ ඒ උත්සාහය තවමත් දරන්නා උත්සාහය පිළිබඳව අපි ඉගෙන ගත්තා පසුගිය පාඩම් කීපය පුරාම ඔබට මතක ඇති අපි විශේෂයෙන් අලුත් ගිවිසුම පිළිබඳව ඉගෙන ගත්තා. උන්වහන්සේ කොයි ආකාරයෙන්ද මේ අලුත් ගිවිසුම අට ඔබවත් මාවත් ගෙනල්ලා තිබෙන්නේ කියන කාරණේ. ඒ සහෝදර සහෝදරිය උන්වහන්සේ මෙපමණ මහත් කැපකිරීමක් මෙබන මහත් ඕනෑකමින් යුක්තව මනුෂ්‍යව ලං කරගන්නට මනුෂ්‍යත් එක්ක සහභාගීකම් පවත්වන්නට මනුෂ්‍ය සමග ගිවිසුමට ඇතුල් වෙන්නට මොනතරම් උත්සාහයක් දරුවත් ඒ ගිවිසුමේ සාර්ථකත්වය ගිවිසුමේ ප්‍රතිලාභ ගිවිසුමේ බලංගුභාවය තීරණය වෙන්නේ ඔබගේත් මගේත් ප්‍රතිචාරය මත. උන්වහන්සේගේ කොටස උන්වහන්සේ සම්පූර්ණ කළ අවසානයේ දැන් තියෙන්නේ ඔබටත් මටත් ඒ ගිවිසුමට දක්වන්නා වූ ප්‍රතිචාරය කෙබඳුද කියන කාරණේ අපි කොහොමද ප්‍රතිචාරය දැක්විය යුත්තේ කියන කාරණේට අපේ අද දවසේදී අපේ අවධානය යොමු කරන්නට. මේ සතියේ පාඩම ඉතාමත් සිත් වලට කාවදින්නව පාඩමක්. ඒ නිසා අපි උන්වහන්සේගේ මඟ පෙන්වීම විලමු. සියල්ල එල්දරව් කරන්නේ උන්වහන්සේ සියල්ල මඟ පෙන්වන්නේ උන්වහන්සේ. උන්වහන්සේ මේ සීල පාඩම ඔබටත් මටත් දී තිබෙන්නේ ඒ ගිවිසුමට ඇතුල් වෙනට කැඳවීම නැත්නම් ඒ ගිවිසුමට කීකරුකමේ ආත්මීය යුක්තව ඔබටත් මටත් දෙන්නා වූ කැඳවීම සුළුකට හිතන්නේ නැතුව අපි විශේෂයෙන් මේ උන්වහන්සේ සූදානම් කර තිබෙන නැත්නම් මේ උන්වහන්සේ මනුෂ්‍ය සම කර තිබෙනා වූ ගිවිසුමට කීකරුකමේ සිටින් යුක්තව ඇතුල් වෙනට අද දවසේදී පාඩම උන්වහන්සේ අපට උදව් කරන්නට යන නිසා අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරමු. ආසත් පුරවත් මා පාලනය කරන්නා වූ අදර බැංකාර දීපයරණි ඔබ වහන්සේ ස්තුති කරනවා ප්‍රශංසා කරනවා අපට මේ අවස්ථාව උදා කර දීප ගැන සුද්ධෝ සත්‍යතාවය ඉගෙන ගන්නට. සුද්ධෝපයන්නි අපි ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ මා ගැන ඒ වගේම මේ නරඹන්න අවසන්නා වූ සියලු දෙනාගේ ගැලවීම ගැන ඔබ වහන්සේ දක්වා තිබෙන ඒ උනන්දුව ආශාව උත්සාහය තවමත් ඔබ වහන්සේ අපේ ගැලවීම ස්ථිර කරන පිණිස ඔබ වහන්සේ නිරතුරුවම පිරන් වහන්සේ ඉදිරියේ කරන්නා වූ සේවය ගැන අපේ ගැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා. පියාණනි ඔබ වහන්සේට ස්තුති කරනවා අපේ ගැලුම්කාර තරන් වහන්සේ අප වෙනුවෙන් ඒ පදහත්කාර සේවය සඳහා උන්වහන්සේ කරන්නා වූ සේවය ගැන සිතෝ පියාණනි දැන් අපේ සිත විවෘත කරන්න ඔබ වහන්සේ අපට අද දවසේදී කැඳවනවා. මේ ශුද්ධ පාඩම් තුළින් වහන්සේ අපව කැඳවනවා. ඒ ශුද්ධ ගිවිසුමට ඇදහිල්ලෙන් යුක්තව ඇතුල් වෙන්නට කියලා. ඒ නිසා මේ ශුද්ධ පාඩම තේරුම් ගන්නට ශුද්ධාත්ම බලයෙන් අප පූර්ණවත් කරන්නට කෙරෙමින් කතා කරන්නා වූ මාත් අසන්නා වූ නරඹන්නා වූ සියලු දෙනාගේ ජීවිතත් ඔබ වහන්සේගේ බලවත් වහන්සේට බාර කරන්න එක කරන්නේ. යේසුස් වහන්සේගේ අතිශය උතුම් ප්‍රේමණීය වූ නාම සාමයෙන්. ආමේන්. තාපර සහෝදර සහෝදරිය අද දවසේදී අපි ඉගෙන ගන්නේ ගිවිසුමේ නැත්නම් ගිවිසුම් ඇදහිල්ල සම්බන්ධව. මම ඔබට මේ කාරණේදී පෙර වදනක් නැත්නම් හැඳින්වීමක් කළා.
අපි මේ පාඩම් 12 පුරාම අපි ඉගෙන ගත්ත උන්වහන්සේ මේ ගිවිසුමේ සාර්ථකත්වය වෙනුවෙන් මේ ගිවිසුමේ සඵලත්වය වෙනුවෙන් මේ ගිවිසුමේ වළංගු භාවය වෙනුවෙන් උන්වහන්සේ කළා වූ සියල්ල අපි ඊටමත් දීර්ඝව නැත්නම් ගැඹුරින් අධ්‍යයනය කළා. උන්වහන්සේ පළමුව ගිවිසුම දුන්නා. ගිවිසුම ඊළඟට අපි ඉගෙන ගත්ත උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙවලා පියාණන් වහන්සේ ගිවිසුම ස්ථීර කරපු ආකාරය. උන්වහන්සේ නාවනම් උන්වහන්සේ මිනිස්සෙක් ඇවිල්ලා සුව කැමැත්තෙන් උන්වහන්සේගේ ජීවිතය පූජා නොකළා නම් මතක තියාගන්න ඔබටත් මටත් අයිති වෙනා වූ ස්ථානේ අපිට හිතා ගන්නට උනත් උන්වහන්සේ ගිවිසුම පරණ ගිවිසුමේ කළා වූ ඒ ගිවිසුම උන්වහන්සේගේ ක්‍රිස්තු පූජාව කරනකොටගෙන උන්වහන්සේ ස්ථිර නොකළා නම් මතක තියාගන්න ඔබටත් මටත් ගැලවීම අද දවසේදී නෑ. ඒ නිසා අපි අද දවසේදී ඉගෙන ගන්නට යනවා මේ ඇදහිල්ලෙන් මේ ගිවිසුම් ඇදහිල්ල සම්බන්ධව. මේක ඉතාම වැදගත්. මොකද පරණ ගිවිසුම පුරාම අපිට හම්බ වෙනවා මේ ඇදහිල්ල. පරණ ගිවිසුම පුරාම අපිට හම්බ වෙනවා ඇදහිල්ල. මේ බැටළු පූජාව තුළ අපිට හම්බ වෙනවා ඇදහිල්ල. එතකොට කොහොමද අද දවසේදී ඔබත් මාත් ඉන්නව කාලවකවානුව? ඔව් අපිටත් ඒ දේම තමයි. ක්‍රිස්තුස් වහන්සේගේ කල්වරි කුරුසිය මැද ක්‍රිස්තු පූර්ව නැත්නම් කුරුසියට පෙර සිටියා වූ අය ඇදහිල්ලෙන් යුක්තව කුරුසිය දැක්කා. කුරුසියට පස්සේ ඉන්නා වූ අය නැවත වාරයක් හැරී බලනවා කුරුසිය දිහා. ඒ කර්ණ කොටගෙන මේ ගිවිසුම් නැත්නම් මේ ගිවිසුමට අපිට අතුල් වෙන්නට උන්වහන්සේ අපිට අවකාශය වරප්‍රසාද හිමි කර දී තිබෙනවා. ඒ නිසා අපි ප්‍රධාන බයිබල් පාඩයට යමු. විශේෂයෙන් මම කියවන්න කැමති මේ ප්‍රධාන බයිබල් පාඩේ අපිට ප්‍රධාන බයිබල් පාඩය අපිට හම්බෙන්නේ මෙතන මේ ස්ලයිඩ් එකේ අපිට හම්බෙන්නේ නැහැ. නමුත් මම කියවන්න කැමති ගලාති පොතට. ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදය අපි හරි ආශා කරන බයිබල් පාඩය. ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති 11 වෙනි පදේ. ඉදින් ව්‍යවස්ථාව කරනකොටගෙන කිසිවෙක් දෙවියන් වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ කරනු නොලබන බව පැහැදිලිය. මංසාද ධර්මිෂ්ඨයා අධිහිල්ල කරනකොටගෙන ජීවත් වන්නේය. මොකද්ද මෙතන කියන්නේ? ඉදින් ව්‍යවස්ථාව කරනකොටගෙන කිසියෙක් දෙවියන් වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ කරනු නොලබන බව පැහැදිලිය. ඊටාම පැහැදිලි. ව්‍යවස්ථාවේ ක්‍රියා කරනකොටගෙන කිසි කෙනෙක් ධර්මිෂ්ඨ කරනු ලබන්නේ නැහැ. එහෙනම් මෙතන මොකද්ද කියන්නේ? මංසාද ධර්මිෂ්ඨයා මනුෂ්‍ය ධර්මිෂ්ඨය අධිහිල්ල කරනකොටගෙන ජීවත් වන්නේ. පරණ ගිවිසුමේ සිටියා වූ දෙවියන් වහන්සේගේ දරුවෝ ජීවත් වුණේ ධර්මිෂ්ඨ කොට ගණන් ගන්නු ලැබුවේ අධිහිල්ල කරනකොටගෙන. ඒ අය ජීවත් වුණේ ඒ අය සදාතන ජීවනයේ උරුම කරගත්තේ අධිහිල්ල කරනකොටගෙන. ඊළඟට පරණ අලුත් ගිවිසුමේ ජීවත් වෙන්න ඔබත් මම මෙතන කියනවා මංසාද ධර්මිෂ්ඨය අධිහිල්ල කරනකොටගෙන ජීවත් කරනු ලබනවායි කියලා. ඔබවත් මාවත් අද දවසේ ජීවත් කරලා තිබෙන්නේ කුමක්ද? අධිහිල්ල. ඒ මොනවද අධිහිල්ල? අපි මොනවද අදහන්නේ? පරණ ගිවිසුමේ හිටියා වූ මිනිසයන් මොනවද අධිහෙව්වේ? ඒ අය කොහොමද මේ ගිවිසුමේ සඵලත්වය අධිහිල්ල කරනකොටගෙන උරුම කරගත්තේ? මේවා අපි හොයන්නට ඕන. පරණ ගිවිසුමේ ශ්‍රේෂ්ඨ අධිහිලවන්තයන්ගෙන් පාඩම් අපි ඉගෙන ගන්නට ඕන. ඒ නිසා උන්වහන්සේ සියල්ල අපිට සංගවන්නේ නැතුව කැඩපතක් වෙන්නේ සියල්ල උන්වහන්සේ පරණ ගිවිසුමේ සියලු දේවල් අපිට ලියා දී තිබෙන්නේ. ඒ නිසා ඒ දේ දිහා දැකලා අලුත් ගිවිසුමේ ජීවත් වෙන්න ඔබත් මමත් කොයි ආකාරයෙන්ද මේ ගැළවීම වෙතට මේ ගිවිසුම අධිහිල්ල තුළට ඇතුල් වෙන්නට ඕනේ කියන කාරණේ අපි ඉගෙන ගන්නට ඕන. ක්‍රිස්තියානි ජීවිතය සහල්දුව කර ගන්නට එපා. ක්‍රිස්තියානි ජීවිතය හරි මේ අපි කියන රෝස මල් යහනාවක් නැත්නම් ක්‍රිස්තියානි ජීවිතය හරි සැප පහසු ජීවිතයක් හැටියට ගණන් ගන්නට එපා. උන්වහන්සේ කවදාවත් ඒ වගේ ජීවිතයක් දෙන්න පොරොන්දු වෙලා නැහැ. ක්‍රිස්තියානි ජීවිතේ කරදර ප්‍රශ්න අමාරුකම් වලින් නැත්නම් මේ අධිහිල්ලේ ගමනක්. උන්වහන්සේ කියන මම ආවේ සමාදානය දෙන්න නෙවෙයි කඩුවක් දෙන්න ආවේ මේ කියන කාරණේ. ඒ නිසා දැන් අපි අද දවසේදී ඉගෙන ගන්නට යනවා මේ අධිහිල්ලේ
ගිවිසුම පිළිබඳව ඔබගේ අවධානය යොමු කරනවා මම අලුත් ගිවිසුමේ මුළු ක්‍රිස්තියානි ලෝකයේම දන්නා වූ මුළු ක්‍රිස්තියානි බහුතර ක්‍රිස්තියානිය දන්නා වූ කටපාඩමින් දන්නා වූ ඒ විතරක් නෙමෙයි ඒ දේ මම හිතන්නේ නොදන්න කෙනෙක් නෑ ඒ බයිබල් පාඩේ ඔබට වැටහෙන්න ඕන මොන බයිබල් පාඩේද මම කතා කරන්න කියලා යෝහන් 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ බහුතර ක්‍රිස්තියානි ලෝකයේම දන්නා වූ බයිබල් පාඩේ මම සද දෙවියන් වහන්සේ සූකී ඒකජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයාට ප්‍රේම කළසේක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයාට ප්‍රේම කළසේක ගිවිසුමට ඇතුල් වන පිණිස ලෝකයාට ප්‍රේම කළසේක ගිවිසුම ස්ථිර කළා අපේ කලම් කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඒ ස්ථිර කරලා ලෝකයාටම අවස්ථාව දුන්නා මොනවා කරන්නද ගිවිසුමට ඇතුල් වන පිණිස හැබැයි ඇතුල් වීම නොවීම ඇතුල් වීම සහ ප්‍රතික්ෂේප කිරීම තිබෙන්නේ මනුෂ්‍යයාගේ අතේ මම ඒකයි කිව්වේ අපි පාඩම් 11 පුරාම අපි ඉගෙන ගත්තා පහුගිය පාඩමත් ඇතුළු අපි ඉගෙන ගත්තා අපේ දෙවියන් වහන්සේ අපේ කලම් කරත තරන් වහන්සේ එකතු වෙලා මේ ගිවිසුම ස්ථිර කළා වූ ආකාරය ලෝකයට ප්‍රේම කළා ගිවිසුම ස්ථිර කරලා අපේ කලම් කරතන් වහන්සේ කල්වර කුරුසිය මත උන්වහන්සේ ඒ ගිවිසුම ස්ථිර නොකළා නම් ඔබටත් මටත් ගැලවීම අද දවසේදී අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ කියනවා එසේ කළේ ඇයි උන්වහන්සේ එහෙම කළේ? මොකද අපි පැහැදිලිව පෞගිය පාඩම වල ඉගෙන ගත්තා ගිවිසුම මොකක්ද කියලා. උන්වහන්සේ පැහැදිලිව කියනවා මේක මා උදෙසා මුලා වෙනුවෙන් පිහිටුවන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. එතකොට අපි පැහැදිලිව දන්නවා ක්‍රිස්තු පූජාවෙන් තමයි ඒ ගිවිසුම මුද්‍රා කළේ. ඒක තමයි හොඳ වචනේ. ක්‍රිස්තු පූජාවෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාවෙන් තමයි වර්ණ ගිවිසුම පුරාම ලෝකයේ පටන් ගන්නේ සිට ආදම් සහ ඒවගේ පටන් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව දක්වාම ඒ සියලුම අය කලාව සියලු පුද පූජා සියල්ල සිදුලිවිල පැහැදිලිව පවුල්තුමා කියන ගොනුන්ගෙත් වසංගෙත් ලෙයින් පව්පමා කරන්නට බැහැයි කියලා. එනිසා ඒක හරියට පැහැදිලි කරගන්න ඕන. අවබෝධ කරගන්න ඕන. මේ සියල්ල ඔවුන් කලේ අදහිල්ලෙන් කවුරු දෙස බලාගෙනද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ පූජාව දෙස බලාගෙන. මොකද එතන තමයි ඒ ගිවිසුමේ ස්ථිරත්වය රඳා තිබෙන්නේ. එතන තමයි උන්වහන්සේ ගිවිසුම මුද්‍රා කළේ. පොරොන්දුව දීලා තිබුණා. ඒ පොරොන්දුව ඇතුව පරණ ගිවිසුමේ අය සතපුණා. මේ බයිබල් පාඩේ කියවන්ට යනවා. කල්වරි කුරුසිය තමයි මැද. ගිවිසුම මුද්‍රා කරපු ස්ථානයේ කල්වරි කුරුසිය. උන්වහන්සේ පොරොන්දුව දුන්නට පොරොන්දුව ඉෂ්ට කළේ ලෝකයේ මැවීමේ පටන් පෘථිවිය මනුෂ්‍ය වාසය පිණිස මැවීමේ පටන් අවුරුදු 4000කට පමණ පසුව තමයි උන්වහන්සේ මේ ගිවිසුම ස්ථිර කළේ. ගිවිසුම මුද්‍රා කරපු නිසා පහුගිය නැත්තම් පරණ ගිවිසුමේ සිටියා වූ සියල්ලන් ඒ අයගේ බලාපොරොත්තුව, ඒ අයගේ පොරොන්දුව, ඒ අයගේ ඇදහිල්ල ඒ ගිවිසුම ස්ථිර කිරීම කරන කොටගෙන ඒ අයගේ ඇදහිල්ල සඵලත්වයට පත් වුණා. මේක හරිම පුදුමාකාර දෙයක්. ඒ නිසා දැන් ඔබගේ අවධානය මම විශේෂයෙන් යොමු කරනවා විශේෂිත වූ කාරණාවට. එතකොට මම ඔබට පැහැදිලි කරපු කාරණය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව තමයි ගිවිසුම මුද්‍රා කළේ. අලුත් ගිවිසුම නැත්තම් මාගේ ලේන් පිහිටවන අලුත් ගිවිසුම කියලා උන්වහන්සේ ඇයි ඒ වචනේ කියලානේ. ලේ වැගිරීමක් නැතුව පව්කමා කිරීමක් නැත. ඔබ මා පව්කමාව ලබා ගන්න ඕන මේ ගිවිසුමට ඇතුල් වෙන්නට. ඒකයි තාම පැහැදිලිව අපි තේරුම් ගත දෙයක්. එතකොට මොකද පව්කාර මනුෂ්‍යයාට බෑ ඒක අපි පැහැදිලිව තේරුම් ගත්තනේ. උන්වහන්සේ සමග මෝට්ට මුල්ලා කතා කළා වූ මනුෂ්‍යයා පාපයට වැටුණායින් පස්සේ මනුෂ්‍යයාට අහිමි වුණා. ඒ මනුෂ්‍යයා දෙවියන් වහන්සේත් එක්ක අසමගි වුණා. ඒ අසමගි වීම නැත්තම් ඒ සමගි කිරීම කරන්න පුළුවන් එකම තරන් වහන්සේ උනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. ඒ නිසා පූජාව අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ලේ වැගිරීම අත්‍යවශ්‍ය. මොකද ලේවල තමයි ප්‍රාණය තිබෙන්නේ. ශුද්ධ ලේකයි එහෙමයි ක්‍රියා තිබෙන නිසා උන්වහන්සේට මරුණා වූ මනුෂ්‍යව ජීවත් කරන්න සිදු වුණේ උන්වහන්සේගේම ස්වරූපේ උන්වහන්සේගේම සමානතර මවපු මනුෂ්‍යයාට නැවත ජීවත් කරන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේටම පමණයි. උන්වහන්සේගේ ලේ කර්ම කොටගෙන පමණයි මනුෂ්‍යයාට. මොකද ලේවල තමයි ප්‍රාණය තිබෙන්නේ. ඒ නිසා උන්වහන්සේට සිදු වුණා
ඒ ගිවිසුම මුද්‍රා කරන්න මම ඔබට පොරොන්දු වුණා. ඔබ ඒ පොරොන්දු පරණ ගිවිසුමේ සිටියාව සියල්ලන්ට දෙන මේ දේ මම ඔබට පොරොන්දු වුණා. කවදද? ඔබ පව් කළ දාම ඔබ වෙනුවෙන් ආදේශකයේ මිය ගියා. මම ඔබට පොරොන්දු වුණා. මේ ආදේශකයේ වෙනුවට මම මේ ආදේශකයේ සංකේතවත් කරන බැටළු පැටවාන ලෝකයේ පාපේ දුරු කරන බැටළු පැටවානන් කී ජීවිත පූජාව කරනකොටගෙන ඔබ ඇදහිල්ලෙන් කළා වූ සියලු පුද පූජා ක්‍රම මම මුද්‍රා කරනවා මගේ ජීවිත පූජාව කරනකොටගෙන. උන්වහන්සේගේ පොරොන්දු උන්වහන්සේ ඉෂ්ට කළා. ඒ නිසා පරණ ගිවිසුමේ සියල්ලන් ඒ අය කළා වූ ඒ සියලු දේ වල සඵලත්වය නැත්නම් ඒ කළා වූ සියලු පුද පූජා ක්‍රම වල සඵලත්වය ස්ථීර වුණා. මුද්‍රා කරනු ලැබුවා නැත්නම් ස්ථිර කරනු ලැබුවා උන්වහන්සේගේ ජීවිත පූජාව කරනකොටගෙන. දැන් උන්වහන්සේ ජීවිතේ පූජා කරලා අපි අවුරුදු 2000කට වැඩි කාලයකට අපි ඇවිල්ලා තිබෙනවා. දැන් අපි ඉස්සරහා නෙමෙයි බලන්නේ කොහෙද? අපි කුරුසිය දිහා බලන්නේ. අපි ඉස්සරහා බලනවා. නැත්තම් අපිට අනාගතයක් නැහැනේ. අපි ස්වර්ගීය යෙරුසලම දිහා බලනවා. දේ වචනේ සුද්ධෝ පාවුල් තමයි පැහැදිලිව කියන්නේ අපේ බලාපොරොත්තු අපේ ඇස් දෙක තියෙන්න ඕනේ මේ පොළොවේ යෙරුසලම දිහා නෙවෙයි. එහෙනම් ස්වර්ගීය යෙරුසලම දිහා අපේ බලාපොරොත්තු අපේ ඇස් දෙක තියෙන්නට ඕනේ බව සුද්ධ ලිවිල්ලේ පැහැදිලිව පාවුල් තුමා ලියා තිබෙනවා. ඒ නිසා අද බොහෝ දෙනෙක් බොහෝ ක්‍රිස්තියානිය මේ පොළොවේ යෙරුසලම දෙස බලන කල සත්‍ය දන්නා වූ ආලෝකයේ අවබෝධ කරගෙන සිටිනා ඔබත් මමත් බැලිය යුත්තේ ස්වර්ගීය යෙරුසලම දිහා. හැබැයි ඔබට මට ඒ ස්වර්ගීය යෙරුසලම දිහා බලන්න පෙර කොහෙද බලන්න ඕනේ? කල්වාරි කුරුසිය දිහා බලන්න ඕනේ. මොකද එතනයි ගිවිසුමේ ස්ථාරත්වයේ තියෙන. එතනයි ඔබට පෞකම තිබෙන්නේ. එතනයි ඔබගේ ජීවිතය ඔබ පවිත්‍ර කරගත යුත්තේ. ඔබට මතක ඇති අපි ඉරිදා දවසේ ඉගෙන ගන්නවා මණ්ඩප මෙහෙය ගැන. ඔබව පිටත නැත්තම් කඳුරේ සිට ඔබ උන්වහන්සේ අරගෙන ආවා. බැටළු පූජාසනයේ විතර ඇවිල්ලා උන්වහන්සේ ගිවිසුම ස්ථීර කරලා දැන් ඔබ යන්නේ කාව හම්බෙන්නද? පියාණන් වහන්සේ හම්බෙන්න යන මේ ගමන. මුහුණට මුහුණලා දකින්නට යන ගමන අපි අදහිල්ලීත්ව අපි පියාණන් වහන්සේ ළඟට පියාණන් වහන්සේ වෙත ළඟා වෙනවා. කරුණාවේ සිංහාසනයට ළඟා වෙන බව සුද්ධෝ පාවුල් තුමා ලියා තිබෙනවා. නමුත් මතක තියාගන්නට ඕන මේ යන්නා වූ ගමනේදී ඒ කාරණයක් අදහිල්ලීත්ව කරුණාවේ සිංහාසනය කරා ළඟා වෙන්නත් ඔබට මට හැකියාව ලැබෙන්න තියෙන කා කරනකොටගෙන ක්‍රිස්තු පූජාව කරනකොටගෙන අපි ඉරිදා පාඩම ඉගෙන ගන්නවා අපිට හරි දැන් කරුණාවේ සිංහාසනේ හරි සමීපයි. මොකද උන්වහන්සේ කඳුරේ කාර්ය ඉෂ්ට කරලා උන්වහන්සේ පිටත මළුවේ කාර්ය ඉෂ්ට කරලා ඇදහිල්ලෙන් යුක්තව පිළිගන්නා උන්වහන්සේගේ ජීවිත පූජාව පිළිගන්නා වූ කෙනා ඒ ගිවිසුමට ඇතුල් වෙනවා. ඒ බෞද්ධිස්මය තුළින් පිටත මළුවේ තිබුණා වූ ඒ වතුර භාජනයෙන් ඔබගේ ජීවිතය මගේ ජීවිතය පවිත්‍ර කරගෙන ඔබ සුද්ධ ස්ථානයට ඇතුල් වෙනවා. අන්න එතකොට කරුණාවේ සිංහාසනේ හරි සමීපයි. තාවර සහෝදර සහෝදරි මේ කාරණේ අපි ඇදහිල්ලෙන් පිළිගත යුතුමයි. මේ ගිවිසුමට අපි ඇදහිල්ලෙන් අපි ඇතුල් විය යුතුමයි. ඒ නිසා තමයි මේ කාර්ය මේ ආකාරයෙන් මේ ස්ලයිඩ් එකේ සඳහන් වෙන්නේ සදාකාලික ගිවිසුම යනු අපට ගැලවීම ලබා දීමට දෙවියන් වහන්සේගේ කැපවීමයි. උන්වහන්සේ දේ කරලා ඉවරයි. ඒ සදාකාලික ගිවිසුම මනුෂ්‍ය සමග ඇති කරගෙන ඒ ගිවිසුම මුද්‍රා කරලා ඉවරයි. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව කරනකොටගෙන. හැබැයි දැන් කාගේ වාරයේද? ඔබගේ සහ මගේ වාරය. ඒ දන් නොවනදී අහිමි වුණා වූ ඒ දේ දෙවියන් වහන්සේත් එක්ක මුහුණට මුහුණලා කතා කිරීමේ වරප්‍රසාදය නැවත යථා තත්ත්වයට පත් කරන පිණිස උන්වහන්සේ ආදේශකය දීලා ආදේශකය වෙනුවට සැබෑ වූ දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා ඒ ගිවිසුම මුද්‍රා කරලා ස්ථීර කරලා පරණ ගිවිසුමේ අයටත් ඒ අවස්ථාව උදා කර දීලා ඒ අය කලාව වේ සියල්ල ඇදහිල්ලෙන් කලාව වේ සියල්ල උන්වහන්සේ සම්පූර්ණ කරලා දැන් උන්වහන්සේ ඔබත් මාවත් අලුත් ගිවිසුම වෙතට ගෙනලා තිබෙනවා. ඇදහිල්ලෙක් කුරුසිය දිහා බලලා ඔබ මේ ගිවිසුමට ඇතුල් වෙන පිණිස. හැබැයි ඔබ ඇතුල් විය යුතුමයි. ගිවිසුමේ අපගේ කොටස, මගේ කොටස, ඔබේ කොටස ඉෂ්ට කළ යුතුමයි. උන්වහන්සේයි ඔබෙනුත් මගෙනුත් ඉල්ලා සිටින්නේ. දැන් මේක අපේ බලයෙන්වත් ශක්තියවත් කරන්න හැකියාවක් නැහැ ඔබ දන්නවා. ඒ කාරණේත් උන්වහන්සේ ඔබටත් මට සම්පූර්ණ කර දී තිබෙනවා. එනිසා අද දවසේදී අපි අපේ අවධානය යොමු කරන්න යනවා ඇදහිල්ලෙන් පවණක් ගැලවීමට.
ගැලවීමේ පිරිවැය උන්වහන්සේට මේ ගැලවීම දෙන පිණිස මේ ගිවිසුම ස්ථිර කරනු පිණිස උන්වහන්සේට දරන්ට සිදුනා වූ පිරිවැය අපි අවබෝධ කරගන්නට යනවා. ඊළඟට අදහිල්ලෙන් පමණ ආරෝප නැත්තම් ලබාගත හැකි ඒ ධර්මිෂ්ඨකම පිළිබඳව අපි ඉගෙන ගන්නට යනවා. ඒ ලබා ගන්නා වූ ධර්මිෂ්ඨකම කරන කොටගෙන ඔබත් මමත් ලබන්ට යනා වූ ප්‍රතිලාභ පිළිබඳව අපේ අවධානය අපි යොමු කරන්නට යනවා. දයාවර සහෝදර සහෝදරිය විශේෂයෙන් මම ඊට පෙර විශේෂයෙන් බොහෝ දෙනෙක් කත් කියන දෙයක් තමයි අපි අදහනවා ක්‍රිස්තු පූජාව අපි අදහනවා කියන කාරණේ විශ්වාසික ජීවිතයේ පූජාව අදහනවා කියන කාරණේ බොහෝ දෙනෙක් බහුතර ක්‍රිස්තියානිය ප්‍රකාශ කරන කාරණයක්. ඇත්තටම අපි අදහනවාද ඇදහිල්ල කියන්නේ මොකක්ද? ක්‍රිස්තුස්වාමීගේ කුර්සියේ පූජාව ඔබත් මාත් අදහනවා නම් ඒ කුර්සියේ පූජාව කරනකොටගෙන ඔබගේත් මාගේත් පාප වලට පව්කමාව ලැබෙන බව ඔබත් මාත් අදහනවා නම් කළ යුත්තේ කුමක්ද? ඇදහිීම මොකක්ද? ඇදහිීම කියලා දේවචනයේ විස්තර කරන්නේ කුමක්ද? හේබ්‍රය පොතේ 11 වෙනි පරිච්ඡේදයේ ඔබගේ අවධානය මම යොමු කරන්න කැමතියි. හේබ්‍රය පොතේ 11 වෙනි පරිච්ඡේදයේ ඇදහිල්ල කියන්නේ මොකක්ද කියලා අපිට විස්තර කරනවා. පළවෙනි පදේ ඇදහිල්ල නම් බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකය. මොනවාද ඔබ බලාපොරොත්තු වෙන්නේ? සදාතන ජීවනයේ ඔබ බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකය. ඔබට සහතිකයක් තිබෙනවද? ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබට ලැබෙනවායි කියලා. ඔබ ඒ සහතිකය නැත්නම් ඒ බලාපොරොත්තු වෙන දේ වෙනුවෙන් ඔබගේ ක්‍රියා කිරීම කොයි ආකාරයේද? ඔබගේ ජීවිතයේ ඔබ අන්‍යයන් දකින්නද ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබ ලබා ගන්නට යනවායි කියන කාරණේ. උන්වහන්සේ මේ කාරණයට අපේ අවධානය යොමු කරනවා. නොදක්නා දේවල් ගැන ඔප්පුවය. ඔබ ස්වර්ගය දැකලා නැහැ. එතකොට ඔබ ක්‍රිස්තුස් වහන්සේ කුර්සියේ පූජාව කාලේ ඔබ ජීවත් වුණේ නැහැ. මම ජීවත් වුණේ නැහැ. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේගේ කුර්සියේ පූජාව සෑදෙල්ලෙන් බලනවා. අපි ඔබ උන්වහන්සේගේ කුර්සියේ පූජාව සෑදෙල්ලෙන් බලනවා. නොදක්නා දේවල් ගැන ඔප්පුවය. ඔබට ස්ථිරයි, ඔබට විශ්වාසයි උන්වහන්සේ ඔබත් මාත්‍රයෙන් ජීවිතේ පූජා කළ බව. පරණ ගිවිසුමේ හිටපු අය පොරොන්දුව ඉෂ්ට නොවන නිසා ඔවුන්ට ඒ සැකයක් නැත්තම් ඒ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඔවුන්ගේ මනසේ ඇතිවෙන්නට ඇති. මම ඒක නැහැ කියන්නේ නෑ. නමුත් අපි දකින දෙයක් තමයි ඒ ප්‍රශ්නාර්ථය ඔවුන් තුළ ඇති නොවන විදිහට ඔවුන් ක්‍රියා කළා වූ ආකාරය අපිට හේබ්‍රය පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පුරාම අපිට හම්බ වෙනවා. ඇදහිල්ලෙන් කොයි ආකාරයෙන්ද ඔවුන් දෙවියන් වහන්සේව ප්‍රසන්න කළේ කියන කාරණේ. අපි දෙවියන් වහන්සේට ඒ ගැන ස්තුතිවන්ත වෙමු. මොකද උන්වහන්සේ ඇදහිල්ලෙන් යුක්තව ඒක තමයි ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තකම කියලා කියන්නේ. පොරොන්දුව ඉෂ්ට වෙන්නනත් පෙර සැක නොකොට උන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ ලෙස ඇදහිීම අදහිල්ලයක්ත උන්වහන්සේගේ කුරුසියේ පූජාව දෙස බැලීම ඒක හිතා ගන්නට බෑ. මොකද ඉෂ්ට වෙන්නට පෙර උන්වහන්සේගේ පොරොන්දුව ගිවිසුම ස්ථිර කරන්නට පෙර ඔවුන් ඇදහිල්ලෙන් යුක්තව ගිවිසුමට ඇතුළු වුණා වූ ආකාරය ඒක හරිම පුදුමාකාරයි. දැන් උන්වහන්සේ ගිවිසුම ස්ථිර කරලා මුද්‍රා කරාට පස්සේ අද අපි කොහොමද? අපේ අස්පනා අපිට මීට අවුරුදු 2000කට පමණ පෙර උන්වහන්සේ ඒ දේ ඉෂ්ට කරලා ඒ දේ ස්ථිර කරලා ඒ දේ මුද්‍රා කරලා ගිවිසුම මුද්‍රා කරලා ගැලවීම මුද්‍රා කරලා ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව කරනකොටගෙන එසේ කර තිබියදී අපි කොච්චර අද දවසේදී පැකිලෙනවද අදහන්නට මේ කරේ අදහලා මේ ඇදහිල්ල ක්‍රියාවෙන් පෙන්වන්නට අපි කී දෙනෙක් පැකිලෙනවද? මම මේකට මීට පෙර හොඳ උපහරණයක් නැත්නම් උදාහරණයක් ගෙනලා දුන්නා. අද ක්‍රිස්තියානි සමාජය තුළ කණ්ඩායම් දෙකක් තිබෙනවා. කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් තමයි ප්‍රේක්ෂකයන්. අත්පුඩි ගහලා අපි කියනවා චියර් කරලා නැත්නම් ක්‍රීඩකයෝ ක්‍රීඩාවේ යෙදෙනකොට අපි කියනවා ඒ ගැන මහා උනන්දුවෙන් නැත්නම් දැන් හිතන්නකෝ අපි පාපන්දු ක්‍රීඩාව වෙන්න පුළුවන් නැත්නම් අපි ආස කරන ක්‍රිකට් ක්‍රීඩාව වෙන්න පුළුවන් වෙන වොලිබෝල් ක්‍රීඩාව වෙන්න පුළුවන් ඕන ඒ ක්‍රීඩාවකදී ඉන්නවා ප්‍රේක්ෂකයක් කොටසක්.
ක්‍රීඩාව කරන්නේ නැහැ හැබැයි දෙනවා ෆුල් අපි කියනවා සම්පූර්ණ එයාට ඒ චීර් කරනවා නැත්නම් ඒ අය උනන්දු කරනවා. හැබැයි ක්‍රීඩාවට බහින්ද කිසිම ක්‍රීඩකයෙක් වෙන්නට කිසිම අවශ්‍යතාවයක්වත් ඕනකමක්වත් නැහැ. හැබැයි ක්‍රීඩකයා හැම නැහැ. බොහෝ කැපකිරීම කරනවා. දිනුම්පල කරා දුහලා නැත්තම් ඒ අදාළ දුනුම ලබා ගන්නට ක්‍රීඩකයා බොහෝසේ උනන්දු වෙනවා. කරන්න පුළුවන් හැම කැපකිරීමක්ම කරනවා ඒ දිනුම ලබා ගන්නට. මේ ආකාරමයි අපේ ක්‍රිස්තියානි ජීවිතය. අද මේ ක්‍රිස්තියානිය තුල නැත්තම් ක්‍රිස්තියානි සමාජය තුල මේ කණ්ඩායම් දෙකම ඉන්නවා. එක කණ්ඩායමක් මොකද කරන්නේ? දේශනා අසලා ඒ ගැන ප්‍රශංසා කරලා ඒ ගැන වර්ණනා කරලා අද අපූර්ව පාඩම අද අපූර්ව දේශනේ අද අපූර්ව පණිවිඩයක් අද අපි අහුණා. නමුත් ජීවිතේ වෙනසක් නැහැ. ජීවිතේ වෙනසක් නැහැ. මේ ඇදහිල්ලේ ගිවිසුමට ඇතුල් වෙන්න මේ ගිවිසුම ඇදහිල්ල තමා තුළ ගොඩනගා ගන්න තමා ඒ තුළ වර්ධනය වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එළියෙන් ඉඳලා දෙනවා ෆුල් චීර් එක නැත්තම් සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ ගිවිසුම් ඇදහිල්ලට ඇතුල් වෙන්න ඕන කමක් නැහැ. හැබැයි තව කොටසක් ඉන්නවා. නෑ ක්‍රියාකාරී තමන් අදහන දේ තමන් උන්වහන්සේ ඔබට මටත් සුදුසුනාව ඔබවත් මාවත් සුදුස්සන් කරලා මේ ක්‍රීඩාවට යොමු කරලා තිබෙනවා. ශුද්ධ පෞල් තමයි ඒ ආකාරයේ කියන්නේ. අපි හැමෝම ඉදිරියේම දිවීමක් තිබෙනවා. දිවීමේ කෙලවර කරන්න ඕන. එතකොට තවත් ඒ කණ්ඩායම මොකද කරන්නේ? ඒ අය ක්‍රීඩාවට බැහැලා නැත්තම් ක්‍රීඩාවේ යෙදමින් වැටි සමහර වෙලාවට හොර ගහමින් නැත්තම් හිමීට ඇවිදගෙන දිනුම්පල කරා යන්නව කොටසක් ඉන්නවා. අද ඔබ සහ මම ප්‍රශ්න කරා මේක තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඇදහිල්ල. මේක තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ ඇදහිල්ලේ ධර්මිෂ්ඨකම. ක්‍රියාවෙන් පෙන්눔 කරන එක. යාකෝබ්තුමා පැහැදිලිව කියනවා. ඔබ තුළ ක්‍රියාව නැත්නම් ඒක මැරිච්ච ඇදහිල්ලක් කියලා. ඔබ අදහන දේ ඔබ ක්‍රියාවෙන් පෙන්눔 කරන්න ඕන. ඔබ උන්වහන්සේ ඒ ක්‍රිස්තු පූජාවන් උන්වහන්සේ මුද්‍රා කරපු ඒ ගිවිසුම ඔබ අදහන බව ඔබ ඒකට ඇතුළත් වෙලා ඔබ ගිවිසුමේ පුත්‍රයෙක් දියණියක් බව ඔබගේ ජීවිතය තුළින් අන්‍යයන් දකින්නට ඕන. එහෙම දකින්නට නැත්නම් ඔබ ප්‍රේක්ෂකයෙක් ඔබ ක්‍රීඩකයෙක් නොවේ. අවිශ්වාස කරන ඔබට වැටහෙන්න ඇති කියලා. ඒ නිසා පැහැදිලිව මෙතන කියනවා. මම කියවන්න කැමති නොදක්නා දේවල් ගැන ඔප්පුවේ දෙවෙනි පදේ කියනවා. එහෙන් වැඩිමල්ලන්ට සාක්ෂි ලැබුණේ දෙවියන් වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවුණු ලැබූ බව අද කී දෙනෙක් ක්‍රිස්තියානිය තුල අද කී දෙනෙක් ක්‍රිස්තියානිකාරයන් කියයි කියා ගන්නා වූ කී දෙනෙක් උන්වහන්සේගේ මැවීම පිළිබඳව ප්‍රශ්න කරනවද? කී දෙනෙක් ලෝකයේ මැවීම පිළිබඳව මේ ක්‍රිස්තියානි අය ශුද්ධ ලිවිල්ල පිළිබඳව හොඳ අවබෝධයක් දැනුමක් විශාරද නැත්තම් වැඩිදුර අධ්‍යයනය කරපු අය මොකද කරන්නේ? ප්‍රශ්න කරනවා. උන්වහන්සේගේ මේ මැවීම පිළිබඳව දවස් 7කින් ලෝකයේ මැවුවේ නැහැ. ඒකට කල්ප කාලයක් ගියාය කියන ඒ තර්ක විතර්ක මනුෂ්‍ය විඥානය පාවිච්චි කරලා දෙවියන් වහන්සේ අපහාසයට ලක් කරන ආකාරය අපි දකිනවා. මේකට ඇදහිල්ල කියන්නේ නැහැ. එතන දෙවියන් වහන්සේගේ වචනේ ලෝකවල මවුන් ලැබූ බවද මෙසේ දකින දේවල් පෙනෙන දේවලින් හට නොගත් බවද දකින දේවල් පරිණාමවාදී කියන්නේ මොනවද? සෛලයකින් ඒක සෛලික ජීවියෙක්. එතකොට මෙවැනි පෙනෙන දේවල් වලින් හටගත්ත බව ඔවුන් තර්ක විතර්ක දර්ශනයන් නැත්තම් මේ වගේ දේවල් ගැන උත්සාහ කරන ක්‍රිස්තියානිය තුල පවා මේ දේවල් තිබෙනවා. පෙනෙන දේවල් වලින් මේ දකින දේ හටගත් බව කියනවා ඉන්නවා. නමුත් දේවජනේ පැහැදිලිව කියනවා මොකද්ද කියන්නේ? මෙසේ දකින දේවල් අපි දකින දේවල් පෙනෙන දේවල් වලින් හට නොගත් බවද? ඔව්. උන්වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ නිර්මාණය කරේ. නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම් ගතුව මේක අපි තේරුම් ගන්න ඕනේ ඇදහිල්ලෙන්. මේක තමයි ඇදහිල්ල කියලා කියන්නේ. එනිසා 6 වෙනි පදෙත් මම කියවන්න කැමතියි. මොකද ඇදහිල්ල කියන දේ අපි අවබෝධ කරගන්නේ නැතුව මේ පාඩම අපිට තේරුම් ගන්නට අමාරුයි. තේරුම් ගන්නට හැකියාවක් නැහැ. මොකද අහගන්න 6 වෙනි පදේ. නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නොපුළුවන ඇදහිල්ල නැතුව මේ ගිවිසුමට ඇතුල් වෙන්නට හැකියාවක් නැහැ. ඊට පස්සේ කියනවා මාග්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නා විසින්
උන්වහන්සේ විද්‍යමාන බවද උන්වහන්සේ අපි කියනවා අපි සමග මේ මම දැන් මේ කතා කරනකොට මා සමග සිටින බව මට හැඟෙන්න ඕන දැනෙන්න ඕන උන්වහන්සේව මගේ ඇස් දෙකින් මම නොදැක්කත් මට ස්පර්ශ කරන්නට හැකියාවක් නැති වුණත් උන්වහන්සේ මා සමග මා සමීපයේම සිටින බව ඔබට හැඟෙන්න ඕන දැනෙන්න ඕන උන්වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ඒ ගිවිසුම කල්වරි කුරුසියේ පූජාව තුළින් ස්ථීර කර බව ඔබ දකින්නට පුරුදු වෙන්න ඕන ඔබ ඒ දේශය ඇදහිල්ලෙන් යුක්තව දිනපතා බලන්නට පුරුදු වෙන්නට ඕන. මේක තමයි ඇදහිල්ල කියන්නේ විද්‍යමාන බවත් උන්වහන්සේ වෙත උන්වහන්සේ සොයන්නට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්න ඕනේ. අපේ සහෝදර සහෝදරි මේ කාරණේ අපි තේරුම් ගන්න ඕන. තව බයිබල් පාඩයකට මම යනවා 13 වෙනි පදයට යනවා. පරණ ගිවිසුමේ සිටියා වූ 11 වෙනි පරිච්ඡේදයේ කියලා බලන්න. ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයෝ ඔවුන් අදහවවා වූ දේ ඔවුන්ගෙන් ක්‍රියාවෙන් පෙන්නුම් කළා වූ ආකාරය. මොවුන් සියල්ලෝ මං කියවනේ 11 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ. මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ. ඊළඟට කියනවා දොරදී ඒවා දැක කොහොමද දැක්කේ? ඇදහිල්ලේ යුක්තව දැක්කා. උන්වහන්සේගේ ජීවිත පූජා උන්වහන්සේ ඔවුන්ට පොරොන්දු වුණා. නමුත් පොරොන්දුවේ ස්ථිරත්වය ඔවුන් දැක්කේ නැහැ. නමුත් ඔවුන් දුරදී ඒවා ඇදහිල්ලෙන් දැක ප්‍රසන්න වී පොළවේ තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී ඇදහිල්ල ඇතුව මැරුණෝය. මග්නසාද මෙබඳු දේ කියන තැනැත්තෝ තමුන්ගේම රටක් සොයන බව හොඳ හැටි ප්‍රකාශ කරේ. තවද ඔවුන් තමුන් පිටත්ව ආවා වූ රට සීකුලෝ නම් එහි හැරියන්ට ඔවුන්ට ඊට ප්‍රස්ථා තිබුණේ. නමුත් ඔහු දැන් වඩා උතුම් එනම් ස්වර්ගීය වූ රටකට ආශා ඇත්තෝය. මේ ලෝකේ රටකටවත් මේ ලෝකේ නගරයකටවත් නොවේ. එබැවින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවියන් වහන්සේයි කියන ලබන්ට ලැජ්ජා නොවනසේක. මංසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම් කරසේක. ඔබත් මමත් බැලිය යුත්තේ ශුද්ධ නුවර දෙස. අපේ සහෝදර සහෝදරිය අපි තේරුම් ගනිමු. පරණ ගිවිසුමේ ඒ සියල්ලන් ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයන් ඔවුන් ඇදහිල්ලෙන් ඒ පූජාව දෙස බැලුවා. ක්‍රිස්තු පූජාව දෙස බලලා දුරදී ඒවා දැක ඒ පූජාව දෙස දැක බලලා ප්‍රසන්න වී ඒ දේ සම්පූර්ණ සාධහමින් ඔවුන් මිය ගියා. දැන් පවුල්තුමා කතා කරනවා චිදෝ පවුල්තුමා කතා කරනවා ඔබටත් මටත් 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට කියනවා බැවින් මෙපණ මහත් සාක්ෂිකාර සේනාවකින් අපව වටව සිටින නිසා හේබ්‍රේ 11 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ මේ ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයන් පරණ ගිවිසුමේ හිටියා වූ ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයන් ගැන. මෙපණ මහත් සාක්ෂිකාර සේනාවකින් අපව වටව සිටින නිසා සියලු බරද පහසුවෙන් අප අසු කරන පාපයේ දහක දමා ඇදහිල්ලේ කතෘවරයන්න් කවුද කතෘවරයන් ඇදහිල්ල අප තුළ වර්ධනය කරන්නේ ගොඩනගන්නේ ඒ ධර්මිෂ්ඨකම දෙන්නේ කවුද? අපේ කැලුම්කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. කතෘවරයන්ද සම්පූර්ණ කරන්න ඇදහිල්ල ඔබ තුළ මා තුළ සම්පූර්ණ කරන්නේ උන්වහන්සේ. කරන්නා වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියේ තබා තිබෙන දෙවීම ඉවසිල්ලෙන් දුවමු. ඇදහිල්ල කියන්නේ ක්‍රියාවක්. ඔබ අදහන දේ ඔබගේ ක්‍රියාවෙන් පෙන්නුම් කරන්න. ඔබට දිවීමක් තිබෙනවා දුහන්නට. ඇදහිල්ලෙන් මේ දෙස බලමින් ඒ දිනුම්පල කරා ඒ ගිවිසුමේ කොටස්කරුවෙක් බව ගිවිසුමේ ප්‍රතිලාභ ලබන්නෙක් බව ඔබගේ ජීවිතය තුළින් අන්‍යයන්ට පෙන්නුම් කරන්න ඕන. මතක තියාගන්න එසේ නොකළොත් උන්වහන්සේ ඔබටත් මටත් මේ ගිවිසුමේ පවුම්පුකාරයන් වෙන්න හැකියාවක් නැහැ. උන්වහන්සේ මෙම්මන මාත් අවදානමක් ගත්තේ බලන්න කල්වරි කුරුසිය දෙස බලන්න. මේක තමා සදාකාලික ගිවිසුමේ හදවතයි. කල්වරි කුරුසියේ ජීවිත පූජාව සිදු නොවුණා නම් ඔබටත් මටත් බලාපොරොත්තුවක් ගැලවීමක් නෑ. මම ඒකයි විශේෂයෙන් ඔබ ඉදිරියට ඇවිත් උන්වහන්සේ තම පූජාවෙන් මොකද කරේ? ගිවිසුම ස්ථීර කළා. මේක තමයි උන්වහන්සේ දරුවා වූ පිරිවැය. දාපර සහෝදර සහෝදරයේ පිරිවැය එසේ මෙසේ පිරිවැයක් නොවේ. මේ ගිවිසුම ස්ථීර කරන පිණිස පිරිවැය තමන්ගේම ජීවිතයෙන් දෙන්නට උන්වහන්සේට සිදු වුණා. ඒ සාක්ෂිය නම් යෝහාන්ගේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවය දෙන බව නෙවෙයි. සාක්ෂිය උන්වහන්සේ දීලා ඉවරයි. ඒ ජීවනයේද තමන් පුත්‍රයා තුළ තිබේ. ඊට පස්සේ කියනවා පුත්‍රයා ඇත්තාට සදාතන ජීවනය ඇත.
දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තර සදාතන ජීවනයේ නැත. ජාතියක් වුණාට වැඩක් නැහැ. දෙවියන් වහන්සේගේ ජාතිය හැටියට පරණ කිවිසුමේ හිටියට වැඩක් නැහැ. පුත්‍රයාණන් එපා කරනවා නම්. පුත්‍රයාණන් එපා කරන තැනත්තාට සදාතන ජීවනයේ නැමැති බව යොහන් පොතේ පැහැදිලිව යශුදෝ යොහන් තුමා කතා කරනවා. ඒ නිසා ඔබටත් මටත් උන්වහන්සේ පැහැදිලිව මේ ගිවිසුමේ කොටස්කරුවන් වන පිණිස ආරාධනය කරනවා. ඔබ පුත්‍රයා කෙරෙහි අදහනවද? පුත්‍රයාණන් පිළිගන්නවද? සදාතන ජීවනයේ පොරොන්දුව සදාතන ජීවනයේ බලාපොරොත්තු ඔබට දෙන්න යනවා. සාක්ෂි ඔබටත් මටත් දී තිබෙනවා දෙවියන් වහන්සේ තම පුත්‍රයාණන් තුල. උන්වහන්සේ සදාතන ජීවනයේ දෙන බව නෙමෙයි දී තිබෙනවා. මම ඒකයි කියන්නේ මේක මේ මුද්‍රා කර තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව තුළින්. ඒක ඔබටත් මටත් නොමිලේ දී තිබෙන දෙයක්. සමහර ලාවට අපි කියනවානේ නොමිලේ දෙන දේ කිසිම වටිනාකමක් නැහැ කියලා. යසායා 55 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ, රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ උන්වහන්සේ පිරිවැය දැරුවා. ඔබවත් මාවත් නිදහස් කරා. නොමිලේ උන්වහන්සේ ඒ පිරිවැය දරලා නොමිලේ උන්වහන්සේ ඔබටත් මටත් සදාතන ජීවනයේ දී තිබෙනවා. උන්වහන්සේ මේ දේ කළේ ස්වේච්ඡාවෙන්. උන්වහන්සේ කෙනෙක් ලේ වැගිරීමක් නැතුව පව්කමා කිරීමක් නැත. ලේ වැගිරුවේ යුතුවම තිබුණා. ඔබගෙත් මගෙත් පව්කමාව පිණිස. නිසා අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි ජීවනයේ තිබෙන්නේ උන්වහන්සේ තුළ පමණයි. වෙන කිසිම දෙයක් තුළ වෙන කිසිම දේවදූතයෙක් තුළ පවා. ඒකයි මනුෂ්‍යයා වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේම මොකද උන්වහන්සේම අහංකාරය. උන්වහන්සේටමයි සදාතන ජීවනයේ අහිමි වුණා වූ මනුෂ්‍යව පව්කාර මනුෂ්‍යව ගලවන්නට හැකියාවක් තිබෙන වෙන කිසි කෙනෙක් නොවේ. ඒ නිසා උන්වහන්සේ ඒ දේ ඉෂ්ට කරනු ලැබුවා. ඊළඟ කාරණයට අපි අපේ අවධානය යොමු කරන්නට යනවා. ඒ තමයි අදහිල්ලෙන් ආරෝපණය කළ ධර්මිෂ්ඨකම. ඔබගේ අවධානය යොමු කරනවම ආබ්‍රහම් වෙතට. ආබ්‍රහම් රෝම පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ, ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ ඒ අවස්ථා දෙකේම ශුද්ධෝ පවුල් තුමා කතා කරනවා ආබ්‍රහම් දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය කරේ එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන් ගනු ලැබීය කියලා. ඔහු අද කරාව ඒ ඇදහිල්ල ඔහු කලාව ඒ විශ්වාසය මොකද ඔහුට පැහැදිලිව කිව්වා. හැබැයි ඔහුගේ ඇදහිල්ල සොලොන් ලැබුව අවස්ථාවක් තිබෙනවා. මේක තමයි මනුෂ්‍යකම. යාකෝබ්ගේ පොතේ පැහැදිලිව යාකෝබ් කතා කරලා කියනවා ආබ්‍රහම් දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කළේ යාකෝබ් දෙවෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ. ඒක ඔහුට ඔහුගේ ඇදහිල්ල කොට ගණන් ගන්න ඔහුගේ ධර්මිෂ්ඨකම කොට ගණන් ගන්න ලැබුවායි කියන කාරණේ. ආබ්‍රහම්ට බොහෝ දේවල් අදහන්ට සිද්ධ වුණා. ආබ්‍රහම්ට කිව්වා මම පෙන්වන දේශයට ඔබ යන්නට ඕන. මම පෙන්වන දේශයට ආබ්‍රහම් දැන සිටියේ නැහැ කොහෙද යන්නේ කියලා. හේබ්‍රේ 11 වෙනි පරිච්ඡේදයේ හරි ලස්සන විස්තර කරනවා. නමුත් ආබ්‍රහම් ඒ කියව දේ උන්වහන්සේ ඉල්ලුවා උදේ ඇදහිල්ලෙන් බාර අරගෙන ඔහු ප්‍රශ්න අහන්නේ නැතුව ඔහු පිටත් වුණා. ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ කතා කරලා කිව්වා ආබ්‍රහම්ට නුඹේ එකම පුත්‍රයාව එකම ඒකජාතක පුත්‍රයාව පූජා කරන්නටයි කියලා. ආබ්‍රහම් ප්‍රශ්න කළේ නැහැ. ආබ්‍රහම්ගෙන් ඉල්ලපු දේ ආබ්‍රහම් ඇදහිල්ලෙන් ක්‍රියාවට පරිවර්තනය කරා. දැන් සහෝදර සහෝදරිය උන්වහන්සේ ඔබට මගට තිල්ලනවා යම් දෙයක්. ඔබට මගට තිල්ලනවා යම් දෙයක්. ඔබගේ පාපිෂ්ඨ ජීවිතය ඔබගේ පරණ ජීවිතය උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ සමග කුර්සියේ පූජා අනගසලා ශුද්ධ පවුල් තමයි ඒ ඉදිරියට ඒ ආකාරයේ මගේ පරණ මනුෂ්‍යවම ක්‍රිස්තුස් වහන්සේ සමග කුර්සියේ අනගැසුවායි කියන කාරණේ. ඔබගේ පරණ මනුෂ්‍යව වලලලා බෞතිස්මය තුළින් උන්වහන්සේගේ පවුලේ කෙනෙක් වෙලා ඔබට උන්වහන්සේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය දෙනවා. ඒ වස්ත්‍රය පැළඳගෙන උන්වහන්සේ සමග ගමන් කිරීමයි උන්වහන්සේ ඔබට මගට ඉල්ලන්නේ. ඔබ නොදුටුවා වූ දේශයකට ගමන් කරන්නටයි උන්වහන්සේ ඔබට මගට ඉල්ලන්නේ. එදා ආබ්‍රහම් ඇදහිල්ලෙන් යුක්තව ඒ උන්වහන්සේගේ පොරොන්දුව කෙරෙහි සම්පූර්ණ අදහමින් නොදුටු දේශයට ඔහු ගමන් කළා වගේම උන්වහන්සේ ඔබටත් මටත් ආරාධනා කරනවා. ඇදහිල්ලෙන් යුක්තව ඒ නොදුටු දේශය දකිමින් හැබැයි ඒ දේශයේ අලංකාරය, ඒ දේශයේ ස්වභාවය, ඒ දේශයේ දිග පළල උස, ඒ දේශයේ අලංකාරය මේ සියල්ල උන්වහන්සේ එල්තරව කර දී තිබුණා. ඒ දේ ඇදහිල්ලෙන් දකිමින් මේ ගිවිසුමට ඇතුල් වන ලෙස උන්වහන්සේ ඔබටත් මටත් ආරාධනා කරනවා. ආබ්‍රහම්ගේ ජීවිතේ වැටුණු අවස්ථාව
අපි දකිනවා ඒ සාරයි කලාව යෝජනාවට එකඟ වීම කරනකොට නමුත් ඊට පස්සේ ඌ ඒ දේවල් පාඩම් ඉගෙනගෙන ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ මිත්‍රයායි කියලා සඳහන් කරනවා. එතකොට වහන්සේ ආබ්‍රහම් ඇදහිල්ලේ පියා බවට පත් වුණා. අපේ සහෝදර සහෝදරි අපේ ජීවිතය අපි දුර්ලභ මිනිස්ය බව පැහැදිලිවම උන්වහන්සේ දන්නවා. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා කුමක්ද? අපේ දුර්ලභකම් උන්වහන්සේ විතර ගෙනලා ඇදහිල්ලෙන් අපි උන්වහන්සේගේ ජීවිත පූජාවේ ඒ ප්‍රතිලාභ ලබා ගන්න පිණිස මතක තියාගන්නට ඕනේ ඊළඟ කාරණේ තමයි අපේ ඇදහිල්ලක් නැහැ. උන්වහන්සේගේ ඇදහිල්ල කරන කොටගෙන තමයි කාරි ලස්සනට මේ පාඩමේ විස්තර කරනවා. කොහොමද අපි ඒ ධර්මිෂ්ඨකම ලබන්නේ? අපේ කිසි හොඳක් වටිනාකමක් නිසාවත් විවස්ථාව පැවැත්වීමවත් නෙවෙයි. එකෙන් අපිට ධර්මිෂ්ඨකම ලැබෙන්නේ නැහැ. අපිට ධර්මිෂ්ඨකම් අපි ධර්මිෂ්ඨයන් නුනද අපිව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලබනවා. මේකයි තියෙන අලංකාරය. අපි ධර්මිෂ්ඨ නැහැ. නමුත් ඔබවත් මාවත් ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලබනවා. මොනව කළොත්ද? මේ ගිවිසුමට ඇතුල් වුණා. මේ ගිවිසුමට අපි ගිවිසුම ගැන ඉගෙන ගත්තා. දස ආඥා පනත ඔබට මතක ඇති. ගිවිසුමේ ලකුණ ගැන ඉගෙන ගත්තා. ඔබ ගිවිසුමට ඇතුල් වෙනකොට ගිවිසුමට ගිවිසුමේ නීති රීති වලට කීකරුව ජීවත් වෙනකොට ඔබ ගිවිසුමේ ලකුණ දරනකොට මොකද වෙන්නේ? ඔබට කියන්න බෑ ඔබ ධර්මිෂ්ඨයි කියලා. මොකද අපිට කවදාවත් කියන්න බෑ අපි ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් කියලා. නමුත් උන්වහන්සේ ඔබවත් මාවත් ධර්මිෂ්ඨයන් කොට ගණන් ගන්නවා. ඒ උන්වහන්සේ ඔබ නෙවෙයි. ඔබට මට කියන්නට බෑ ඔබ මා ධර්මිෂ්ඨයි කියලා. නමුත් උන්වහන්සේ ඔබවත් මාවත් ධර්මිෂ්ඨ කර ගණන් ගනු ලබනවා. ඒක අපි තේරුම් ගන්නට ඕන. එතන තියෙන ආදරය, එතන තියෙන කීකරුකම, එතන තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයට අපේ ජීවිතය ගොඩනගා ගැනීම මතක තියාගන්න. කීකරුක කැපකිරීම එතන තිබෙනවා. උන්වහන්සේ අකමැති දෙයින් අපේ ජීවිතය ඈත් කිරීම එතන තිබෙනවා. උන්වහන්සේගේ කැමැත්ත කරන්න පෙළඹවීම මේක තමයි ආදරය කියන්නේ. උන්වහන්සේ තියෙන ආදරය. උන්වහන්සේගේ ජීවිතයම කැප කළා. ඔබගේ මගේ දැලීම නිසා ඒ ආදරය තේරුම් ගත්තා වූ කිතුණුවා ඕනෑම දෙයක් උන්වහන්සේ වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරලා උන්වහන්සේට ප්‍රතිචාරය දක්වන්න ඒ ගිවිසුමට ඇතුළලා ගිතුමේ ප්‍රතිලාභ ලබන්නට ඒ කිතුණුවා සූදානම්. දැන් සහෝදර සහෝදරිය දැන් අපි ඇවිල්ලා තිබෙනවා අවසාන කොටසට. ඒ තමයි ඇදහිල්ලේ ප්‍රතිලාභ. මතක තියාගන්න. ඔබට උන්වහන්සේ බොහෝ ප්‍රතිලාභ උන්වහන්සේ සූදානම් කර දී තිබෙනවා. ඔබට සමාදානය උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. ඊළඟට අපිට හම් වෙනවා ඔබට මටත් මොකද ක්‍රිස්තුස් වහන්සේනේ අපේ ඇදහිල්ලේ කතෘවරයන්න් සහ සම්පූර්ණ කරන්න උන්වහන්සේ. අපි උන්වහන්සේ කරේ අදහනකොට උන්වහන්සේ එක්ක තියෙන ඒ නිරන්තර සහ ශක්තිමත් සම්බන්ධතාවය නිසා මොකද වෙන්නේ? අපි උන්වහන්සේ ඔබගෙත් මගෙත් ඇදහිල්ල වර්ධනය කරලා උන්වහන්සේ කරේ අදහන පිණිස ඔබවත් මාවත් ඒ ඇදහිල්ල තුළ ගොඩනගනවා. ඊළඟට උන්වහන්සේට කීකරුකම අපට බරක් වෙන්නට යන්නේ නැහැ. මේක තවත් ප්‍රතිලාභයක්. අපි හරි ප්‍රීතියෙන් යුක්තව ආදරයෙන් යුක්තව ආශාවෙන් යුක්තව කැපවීමෙන් යුක්තව උන්වහන්සේට කීකරුකමේ ජීවිතයකට අපි අපේ ජීවිතය හුරු කරගන්නවා. ඊළඟට උන්වහන්සේ පිළිප් පොතේ කියලා තිබෙනා වූ කාරණේ උන්වහන්සේව හඳුනගන්න මම අවසාන වශයෙන් මේ බයිබල් පාඩය කියවන්න කැමතියි. මම හරිම ආශා කරන බයිබල් පාඩයක් පිළිප් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 7 සහ 8 පිළිප් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 7 සහ 8 උන්වහන්සේ කලාවේ කැපකිරීම එතන කියනවා ක්‍රිස්තුස් යේසුස් මම තුන්වෙනි පස්වෙනි පදේ කියනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තුබුණු සිතම නුඹලා තුලත් තිබේවා. ඒ සිත ඔබ තුල මා තුල ඇති කර ගැනීම තමයි උන්වහන්සේගේ ආශාව. බලන්න ඊට පස්සේ කියනවා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරයේ ධර්මසේ දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙන සිටීතු වස්තුවකයි නොසිතා ඉවත් කර 16ගේ ස්වරූපයගෙන මනුෂ්‍යයාගේ සමානත්වයට පැමිණිසේක. මෙන්න උන්වහන්සේගේ කැපකිරීම, මෙන්න උන්වහන්සේගේ ගිවිසුම මුද්‍රා කිරීම. ඊට පස්සේ කියනවා මනුෂ්‍යාකාරයෙන් සිටී කලත් එසේය, සිටී කලත් මරණය එසේ කුරුසියේ මරණය දක්වා කීකරුසේකයි ගිවිසුම ස්ථිර කරන පිණිස. බලන්න එබැවින්
ඒ කාරණේ උන්වහන්සේ සම්පූර්ණ කරලා ඔබටත් මටත් අවස්ථාව උදා කර දී තිබෙනවා කුමක් කරන්නද? ගිවිසුමට ඇතුළු වෙන පිණිස. හැබැයි උන්වහන්සේ බලාගෙන ඉන්න ඔබගේත් මගේත් ප්‍රතිචාරය. එල්දරාව පොතේ අපිට හම්බ වෙනවා මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මගේ හඬ අසා දොර ඇරියොත් උන්වහන්සේ බලෙන් අරින්ට යන්නේ නැහැ කිසි කෙනෙකුගේ හිත නැමැති දොර. කිසි කෙනෙකු තුළට බලෙන් ඇතුල් වෙන්නට යන්නේ නැහැ. ඔබ උන්වහන්සේට දක්වන ප්‍රතිචාරය මතයි මේ ගිවිසුමේ සාර්ථකත්වයේ සඵලත්වයේ තියෙන නිසා අපි උන්වහන්සේට කීකරුකමේ දරුවන් වශයෙන් උන්වහන්සේ ඉදිරියේ අපි අපේ කීකරුකම පෙන්නලා අපි අදහන දේ අපේ ජීවිතේ ක්‍රියාවෙන් විශේෂයෙන් උන්වහන්සේගේ ශුද්ධ ආඥාවන්ත කීකරුව ජීවත් වීම උන්වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන මත තමයි අපේ ඒ නිසා ගැලවෙනවා නෙවෙයි. ඒක අද දවසේදී අපි පැහැදිලි කරගත්තා. උන්වහන්සේ ඔබවත් මමත් ධර්මිෂ්ඨ කර ගන්න ලබන්නේ නා අපිට බෑ කියන්න අපි ධර්මිෂ්ඨයන් කියලා. උන්වහන්සේ ඔබවත් මමත් ධර්මිෂ්ඨයන් කොටගෙන කරන්ට උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.